समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्कदं धम्मश्रवण कालो अयं बदन्ता ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒවමේතං බ්‍රාහ්මන ඒතේ බ්‍රාහ්මන කුලපුත්තා මම උද්ධිස්ස සද්ධාගාරස්මා අනඝාරියං පබ්බජිතා අහං තේ සංපුම්භංගමෝ අහං තේ සං බහූපකාරෝ අහං තේ සං සමාදපේතා මම ච පනසා ජනතා දිට්ඨා සුගතින් ආපජ්ජති ශ්‍රද්ධාවන්ත පින්වත්නි ප්‍රඥා නාලිකාව ඔස්සේ විකාශනය කරන මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි මේ සදැහැති පින්වත් හැමදෙනාම දැන් බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සූදානම්ව සිටින්නේ. අද අපේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාරගෙන කටයුතු කරන්නේ හෝමාගම ගලවිලවත්ත මුණසිංහ මාවත අංක 24න් 2 නිවසේ පදිංචි සුමනා රාජපක්ෂ මහත්මිය. බොහෝම ශ්‍රද්ධාවෙන් එතුමිය මේ පින්කම සිද්ධ කරන්නේ දෙසැම්බර් 14 දිනට ජන්මදිනයේ යෙදෙන සුමනා රාජපක්ෂ මෑණියන්ටත් ඒ වගේම සාරා රන්පති මිනිබිරියටත් දෙසැම්බර් 8 වන දිනට උපන් දිනයේ යෙදෙන කේශානි මදුවන්ත දියණියටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සඳහා මේ උතුම් ධර්ම දානමේ කුසලයේ හේතු වේවා. සුබ උපන් දිනයකට තෙරුවනේ ආශිර්වාදයක් ලැබේවා. කරන කියන සියලුම කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වාගේ වසර 8කට පෙර පරලොව සපත් වන්ට යෙදුණු ආර්.පී. සිරිසේන ස්වාමි පුරුෂයා ඇතුළු පවුලේ මියගිය සියලුම ඥාතීන්ටත් ඒ වාගේම පබ්ලිස් රාජපක්ෂ පියාණන් එච් ඇසිලින් නෝනා මෑණියන් සමරසිංහ රාජපක්ෂ සහෝදරයා ඩික්ෂන් පනාගොඩ ගුණදාස රාජපක්ෂ පියාණන් ඒ දෙපළටත් ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කොටගෙන නිවනින් සැනසෙන්නට මේ උතුම් පුණ්‍ය කුසල් හේතු වාසනා වේවා. ඒ වගේම අසිත ප්‍රසන්න අමිල සුසන්ත පුතුන් දෙපළටත් සඳමිනි රාජපක්ෂ දියණියටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. සුජීවත්ව සිටින අනුලා රාජපක්ෂ, ලීලාවතී රාජපක්ෂ සහ කුසුම් පනාගොඩ මහත්මිය ඇතුළු සියලුම ඥාතීත මිත්‍රාදීන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් සිද්ධ කරන ධර්ම දානමේ පින්කම. පින්වත්නි, අද අපේ ධර්ම දේශනාවෙහි මාතෘකා වශයෙන් තබා ගත්තේ මජ්ක්‍ධිම නිකායේ පළවෙනි කොටසේ මූල පඤ්ඤාසකේ සඳහන් වන
භය බේරව සූත්‍ර දේශනාව. භය බේරව සූත්‍රය බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ දේශනා කළේ ජේතවනාරාමේ වැඩ ඉන්න වෙලාවක. දවසක් පින්නතුනි ජානිසෝනි කියන බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා වන්දනා කරලා පැත්තකින් ඉඳගෙන පින්නතුනි මේ විදිහේ අදහසක් ප්‍රකාශ කළා. එතකොට මෙතන කියනවා පින්නතුනි මේ එකත් පස්ව මේ එකත් පස කියලා කියන්නේ දේශනාවේ සඳහන් වෙනව පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒකමන්තං නිසේදේ. ඒ කියන්නේ පින්නතුනි යම්කිසි ගෞරවාන්විත පුජ්‍යලයේගේ ළඟට ගිහිල්ලා ඒ කියන්නේ ගරු කළ යුතු කෙනෙක් ගාවට ගිහිල්ලා ඉඳ ගන්නකොට දෝෂ 8කින් තොරව පින්නතුනි ඉඳ ගන්නවා. ඒ දෝෂ තමයි පින්නතුනි පළවෙනි එක පිටිපස්සෙන් ඉඳ ගන්නෙත් නැහැ. ඊළඟට පින්නතුනි ඉස්සරහින්ම ඉඳ ගන්නෙත් නැහැ. ඒ වගේම ඊතා ළඟින් ඉඳ ගන්නෙත් නැහැ. ඒ වගේම ඊතා දුරින් ඉඳ ගන්නෙත් නැහැ. ඒ වගේම මේ කිසිලි මේ ප්‍රදේශයේ තියෙන්නේ ඒ ප්‍රදේශයෙන් ඉඳ ගන්නෙත් නැහැ. ඊළඟට උඩුසුළඟේ ඒ කියන්නේ උස්තැන් වල පින්නතුන ඉඳ ගන්නෙත් නැහැ. ඒ වගේම මේ උඩුසුළඟේ ඉඳ ගන්නෙත් නැහැ. ඒ වගේම මිටි තැන් වල පින්නතුන ඉඳ ගන්නෙත් නැහැ. ඉතින් මේක මෙන්න මේ දෝෂ 8කින් තොරව පින්නතුනි ගෞරවාන්විත කෙනෙක් ගාව ඉඳ ගන්නකොට ඉඳගන්නේ මේ බොහෝ සූත්‍රවල පින්නතුනි මේ ඒකමන්තං නිසේදී එකත් පසක හිඳ ගන්නවා කියන කාරණාව බොහෝ දේශනාවල පින්නතුනි දකින්න තියෙනවා. එතකොට ජානිසෝනි බ්‍රාහ්මණයත් මේ දෝෂ 8න් තොරව ලෝතර බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කරලා එකත් පස්ව පින්නතුනි වාඩි වුණා. වාඩි වෙලා මේ ජානිසෝනි බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ යම්කිසි කුල පුත්‍රයෙක් ශ්‍රද්ධාවෙන් යුක්තව පැවිදි වුණා නම් ඒ සෑම දිනාටම බුදුරජාණන් වහන්සේ පුරෝගාමී පුජ්‍යලයක් බවට පත් වෙනවා. ඒ වගේම වුන්ට භාග්‍යවතුන් වහන්සේ බොහෝ උපකාර කරනවා. ඒ විතරක් නෙවෙයි බුදුහාමුදුරුවෝ ඔවුන් ගුණධර්මවල පිහිටුවනවා. ඒ විතරක් නෙවෙයි ඒ පිරිස තථාගත බුදුරජාන් වහන්සේ අනුගමනය කරනවා කියලා කිව්වහම බුදුහාමුදුරුවෝ මතක් කරනවා බ්‍රාහ්මණය ඒක එසේම තමයි කිව්වා. මගේ ශ්‍රාවකයෝ මාව හොඳින් අනුගමනය කරනවා. පින්නතුනි මේ ශාසනයේ භික්ෂුවක් පැවිදි කළා කියලා හිස බෑවා කියලා සිවුරු පෙරෙව්වා කියලා කවදාවත් බුදුහාමුදුරුවේ ශ්‍රාවකයා අතහරින්නේ නැහැ. ඒ භික්ෂුවට භාගතුන් වහන්සේ වරින් වර ගෙනල්ලා පින්නතුනි අවවාද කරනවා. ඒ අවවාද කරලා බුදුරජාන් වහන්සේට යම් දවසක සිතුනොත් දැන් මේ භික්ෂුවට මම නැතුව ජීවත් වෙන්න පුළුවන් කියලා අන්න එදා තමයි පින්නතුනි බුදුරජාන් වහන්සේ භික්ෂුව අතහරින්නේ. එදාට බුදුහාමුදුරුවෝ දන්නවා සාස්තුන් වහන්සේ නැතුව මේ භික්ෂුවට දැන් ඕනතන ගිහිලා ජීවත් වෙන්න පුළුවන් කියලා. කොහේ ගිහිල්ලා ජීවත් වුණත් සාස්තුන් වහන්සේගේ ගෞරවය ආරක්ෂා කරගෙන ඒ භික්ෂුව පින්නතුනි එන්න දන්නවා. අද වුණත් අම්මලා කියන්නේ හාමුදුරුවනේ අපේ දරුවෝ පිටරට ඒ වුණාට අපිට කිසි බයක් නැහැ. ඇයි අපි පුංචි කාලේ ඉඳලා කුසල් අකුසල් පින්පව් කියලා දෙලා දරුවෝ හදලා තියෙනවා හාමුදුරුවනේ. ඒ නිසා අපිට බයක් වෙන්න දෙයක්. අපිටත් වඩා හොඳට දරුවෝ පින් කරනවා හාමුදුරුවනේ. එහෙමත් කතා කරනවා. අන්න ඒ වගේ ලෞතර බුදුරජාන් වහන්සේටත් භික්ෂුවක් මනාව හික්මවලා ඒ වගේම සසුනට ඔබින වැඩපිළිවෙලක යොදවලා අවසන් වුණාට පස්සේ ඒ භික්ෂුව කොතෙන්ට ගියත් සාස්තුන් වහන්සේ ගෞරවය ආරක්ෂා කරගෙන ඉන්න දන්නවා.
එනිසානේ බුදුරජාණන් වහන්සේ වදාළේ ධම්මදායාද සූත්‍රයේදී ධම්මදායාදා මේ භික්කවේ භවතමාමිස දායාදා. මහණි ධර්මයේ දායාද කොටගෙන වාසය කරන්න ආමිෂයේ දායාද කොටගෙන වාසය කරන්න එපා. මොකද නුඹලා ආමිෂයේ දායාද කොටගෙන වාසය කළොත් අන්‍යාගමික ශාස්ත්‍රෝංග ශ්‍රාවකයෝ කියන්ට පුළුවන් භාගතුන් වහන්සේ මෙච්චර ධර්මයක් ශ්‍රාවකයන්ට දේශනා කළ තියෙද්දි මේ ඇත්තෝ ආමිෂ ගරුකව කටයුතු කරනවය. එනිසා මමත් එතෙන්දි ගැරහීමකටපත් වෙනවා. ඇයි නුඹලාට විතරක් නෙවෙයි මහන්නේ ඒ වෙලාවට ඇඟිල්ල දික් වෙන්නේ මටත් එක්කයි කිව්වා. එතකොට ශාස්ත්‍රඥ වහන්සේත් ගැරහීමට ලක් වෙනවා, ශ්‍රාවකයොත් පින්නතුනි ගැරහීමට ලක් වෙනවා. ඒසා බුදුහාමුදුරු දේශනා කළේ ධර්මගරුකව වාසය කරනකොට ආමිෂය ගැන අමුතුවෙන් කතා කරන දෙයක් නෑ පින්නතුනි, ඒක ඉබේටම ලැබෙනවා. ධම්ම දායාදා භික්කවේ භවත මාමිස දායාදා. එනිසා බුදුහාමුදුරුව දේශනා කරනවා යම්කිසි ඇතෙක් පින්නතුනි නොහික්මුණු ඇත්තු ඉන්නේ, හික්මිච්ච නැති, සංවරකමක් නැති, විනීතකමක් නැති ඇත්තු දමනයකින් තොරව යම් දවසක මරණයටපත් වුනොත් ඒ ඇතා යන්නේ පින්නතුනි දමනය නොවිච්ච ඇතෙක් ගන්නට. ඒ කියන්නේ ඒ ඇතා මරුණත් පින්නතුනි කවුරුවත් කවදාවත් දුක් වෙන්නේ නැහැ. හැබැයි හික්මුණු ඇතෙක්, සංවර වුණු ඇතෙක්, විනීත ඇතෙක් මරණයටපත් වුණාට පස්සේ මිනිස්සු ගොඩාක් දුක් වෙනවා. ඇයි ඒ? අනේ විනීත ඇතෙක් මරණයටපත් වුණා කියලා. ඒ වගේම තමයි නොහික්මුණු භික්ෂුවක් යම් දවසක මේ ලෝකෙන් සමුගත්තාද මිනිස්සු පින්නතුනේ දුක් වෙන්නේ නැහැ. නමුත් හික්මුණු භික්ෂුවක් යම් දවසක මේ ලෝකෙන් සමුගත්තාද එදාට මිනිස්සු දුක් වෙනවා. අනේ කොච්චර වැඩ කොටසක් මේ ශාසනයට කරන්න තිබ්බ සාමින් වහන්සේ නමක්ද අපරාධය අකාලේ අපවත් උනේ කියලා. අනේ නිසා බුදුරජාණන් වහන්සේ පින්නතුනි ඒ හික්මීම, ඒ සංවරකම ශ්‍රාවකයන්ගෙන් බලාපොරොත්තු වුණා. ඉතින් මේ ජානිසෝනි බ්‍රාහ්මණයත් අහන්නේ බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේ ශ්‍රාවකය ගුණධම් වල පිහිටනවා, ප්‍රතිපත්තිය තුල පිහිටනවා. ඔබ වහන්සේ තමයි මේකේ පුරෝගාමීව කටයුතු කරන්නේ. එහෙම කිව්වහම බුදුහාමුදුරුව කියනවා ඔව් ජානිසෝනි ඒක එහෙම තමයි. ශ්‍රද්ධාවෙන් පැවිදි වූවන්ට මම ඇත්තටම පුරෝගාමී පුජ්‍යලයක් බවට පත් වෙනවා. ඊට පස්සේ අහනවා බුදුරජාන් වහන්සේ මේ ආරණ්‍ය ඒ වගේම වනසෙනසුන් වල වාසය කරන ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ කාය විවේකය, චිත්ත විවේකය නොලැබීම නිසා සමාධියක් ලබන්නට නොහැකිව ඉන්නකොට, සමාධියක් ලබන්නට නොහැකිව ඇත්තෝ කටයුතු කරනවා. ඒ කියන්නේ වනයේට ගියත්, කැලෑවට ගියත් හිත එකඟ කරගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා බුදුරජාන් වහන්සේ, ඒ කියන්නේ බුදුහාමුදුරු දේශනා කරනවා ඒක එහෙම තමයි. ජානිසෝනි මම බෝසත් කාලේ, ඒ කියන්නේ බුදු වෙන්නට කලින් මටත් මේ වගේ අදහසක් පහළ වුණා. මේ වගේ අදහස් මටත් පහළ වුණා. නමුත් මම 16 තැනකදී අරමුණු ගැනීම පිළිබඳව බුදුරජාණන් වහන්සේ පින්නතුනි ජානිසෝනිට මේ විදිහට කරුණු පැහැදිලි කළා. ඒ කියන්නේ එබඳු අදහසක් පහළ වූ බව දන්වලා මෙතන දේශනාවේ කියන පින්නතුනි 16 තැන්නි අරමුණු ගැනීම පිළිබඳව බුදුහාමුදුරුවෝ ජානිසෝනිට පැහැදිලි කළා. මේක ලස්සන දේශනාවක් පින්නතුනි. බුදුහාමුදුරුවෝ දේශනා කරනම බ්‍රාහ්මණය අපරිසිදු කාය කර්ම ඇතිව යම් කිසි කෙනෙක් ආරණ්‍ය වන සේනාසන වලට ගිහිල්ලා ඒ මහාන බමුණන් තමන්ගේ දෝෂ හේතුවෙන් සිත් තැති ගැනීම් වලට පැමිණෙනවා. බිහිසුණු අරමුණු දකිනවා. නමුත් මම පිරිසිදු කාය කර්ම ඇතිව ආරණ්‍ය නැත්තම් ඒ වනසෙනසුන මම පරිභෝග කළා. ඒ නිසා මට බියක් කවදාවත් ඇති වුණේ නැහැ කිව්වා.
පින්නතුනි මහා සීනාද සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ සාරිපුත්ත මහරහතන් වහන්සේට කියනවා සාරිපුත්ත බුදු වෙන්නට කලින් මම භාවනා කරන්න සුසාන භූමියට ගියා. ඒ සුසාන භූමියට ගිහිල්ලා භාවනා කරනකොට සාරිපුත්ත මට නිදිමත හැදුනා. මම කරපු දේ තමයි සුසාන භූමියේ තිබුණු මිනියට කටු ඔක්කොම එකතු කරලා අරගෙන මේකෙන් හදාගත්තකෝ පොට්ටනියක්. සාරිපුත්ත මම ඒ කොළුවට තියලා බුදිය ගත්තා. ඒ නිදන් ඉන්නකොට හරක් බලන ළමයි, ඒ කියන්නේ ගොපළු දරුවෝ හරක් ටිකක් දැම්මේකුව තනකොළ කවන්න සුසාන භූමියට. එතකොට එක ගොපළු දරුවෙක් කරපු දේ තමයි කෝටු අරගෙන මගේ කන් වලට කෝටුවෙන් එනගෙන ගියයි කිව්වා. මේ මොළ මලමිනියක්ද ළඟද ගෙනාපු එකක්ද කොහෙද කියලා. සාරිපුත්ත මගේ කන් වලට කෝටු වලින් එනපු එකම කුපළු දරුවෙක් කෙරෙහිවත් මට මගේ හිතේ ද්වේෂයක් තරහවක් ඇති වූ වෛරයක් ඇති වූ බවක් මට කවදාවත් මතක නැහැ කිව්වා. එහෙම දුක් විඳලා හරි කමක් නැහැ සාරිපුත්ත, මට ඕනකම තිබුණේ බුද්ධත්වයටපත් වෙන්නයි කිව්වා. අන්න ඒසා දුකක් වින්දා. ඒසා බුදුහාමුදුරු දේශනා කරනව යම් කෙනෙක් අපරිසුදු කාය කර්ම ඇතිව ආරණ්‍යයට සේනාසනයට ගියත් ඒ ඇත්තන්ගේ දෝෂ හේතුවෙන් සිත් ඇති ගැනීම වලට පින්නතුනි බිය වැද්දීම් වලට ලක් වෙනවා. නමුත් ජානිසෝනි මම එහෙම බියක් මට ඇති වුණේ නැහැ කිව්වා. ඊට පස්සේ දෙවෙනි කාරණා මතක් කරනවා. ජානිසෝනි භාවනානුයෝගී ශ්‍රමණ ආදී යම් කෙනෙක් වෙද්ද ඒ ඇත්තෝ මුසාවාදාදී, ඒ කියන්නේ බොරු කියනවා නම්, ඒ කියන්නේ අපරිසිදු වචී කර්ම ඇතිව ආරණ්‍ය සේනාසන සේවනය කරනවා නම් ඒත් බුදුහාමුදුරු දේශනා කරනවා ඒ සිත එකඟ කරගන්නවා කියන එක ලෙහෙසි නැහැ. ඊට පස්සේ කියනවා යම් කෙනෙක් අපරිසිදු මනෝ කර්ම ඇතිව, ඒ කියන්නේ පින්නතුනි සිත අපරිසිදු භාවයටපත් වෙලා, ඒ කියන්නේ අභිතන කියන පින්න අවිද්‍යාව, ඒ කියන්නේ දැඩි ලෝභයෙන් යුක්තව පින්නතුනි යම් කෙනෙක් කටයුතු කරනවා නම් ඒ බඳු වැත්තන්ටත්, ඒ කියන්නේ වනසෙනසුන් සේවනය කරනවා නම් ඒත් හිත සමාධියක පින්නතුනි පිහිටවන්නට ලෙහෙසි වෙන්නේ නැහැ. ඊළඟට වදාලා යම් කෙනෙක් අපරිසිදු ජීවිකාවක්, අධාර්මික ජීවිකාවක් පවත්වපු කෙනෙක් ඒ විදියට වනසෙනසුන් පාවිච්චි කරන්න උත්සාහවන්ත වෙනව නම්, ඒ වගේම අධික ලෝභය සහ වස්තුකාමයන්හි යම් කෙනෙකුට දැඩි වූ රාගයක් පින්නතුනි තියෙනව නම් ඒ බඳු කෙනෙකුටත් වනසෙනසුන් පාවිච්චි කරනකොට සමාධියක් එහෙම පිහිටන්නේ නැහැ. එතකොට වස්තුකාම ක්ලේශකාම කියලා දෙකක් තියෙනවනේ. වස්තුකාම කියන්නේ පින්නතුනි වස්තුවට තියෙන කැමැත්ත. ක්ලේශකාමී කියලා කියන්නේ ඒ වස්තුව පිළිබඳව නැවත කල්පනා කිරීමෙන් හිතේ ඇතිවෙන කාමයට කියනවා ක්ලේශකාමී කියලා. පින්නතුනි වස්තුකාමයෙන් මිදිලා ක්ලේශකාමයෙන් මිදෙන්න බැරි වුණොත් මේ හිත ආපහු යන්නේ පින්නතුනි වස්තුකාමයට. වස්තුකාමයෙන් මිදෙන ලේසි, නමුත් ක්ලේශකාමයෙන් මිදෙන්න තමයි අමාරු. අපිට ඕන වෙලාවක ඕන දෙයක් පින්නතුනි අතහරින්න පුළුවන් නේ. නමුත් අතහැරියට අපි අතහරින්නේ තවත් තැනක් පින්නතුනි අල්ලගෙන. එතකොට අපේ අතහැරීම තියෙන්නේ කොහොමද? තවත් තැනක් අල්ලගෙන. නමුත් සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ එදා පැන්කෙන්ඩියත් අරගෙන එළියට බැස්සේ ආයි ලොකු පුටුවක් ලොකු මාලිගාවක් ගන්න නෙවෙයි. බුද්ධත්වයටපත් වෙලා මිසක් මේ මාලිගාව පැත්ත පලාතකට ආයෙන්නේ නැහැ කියන අදිෂ්ඨානින් උත්ව තමයි පින්නතුනි එළියට බැස්සේ. අන්න ඒක තමයි ලෝකේ නියම පින්නතුනි කලකිරීම, ලෝකේ නියම නික්මීම කියලා කියන්නේ ඒකට තමයි. ඊට පස්සේ හයවෙනි කාරණා බුදුහාමුදුරු දේශනා කරනවා යම් කෙනෙක්ගේ ප්‍රකෘති ස්වභාවයක් තියෙනවනේ. ඒ ස්වභාවයේ පින්නතුනේ ඒ ඇත්ත අත්හැරලා කිලිටි වෙච්ච සිටිවිලි ඇතිව ආරණ්‍ය වනසෙනසුන් සේවනය කරනවද? ඒ වගේම හත්වෙනි කාරණාව තමයි යම් කෙනෙකුට මේ සිතේ ගිලන් බව කියන, ඒ කියන්නේ පින්නතුනි තීනෙන් අපි කියන්නේ තීන මිද්ද කියලා. අනේ ඒ කියන්නේ සිතේ ගිලන් බව. එතකොට ඒ සිතේ ගිලන් බව කියන තීන මිද්දෙන් යුක්තව පින්නත් මිද්දෙන් යුක්තව කටයුතු කරනවා නම් අන්න ඒ බඳු කෙනාටත් පින්නතුනි වනසෙනසුන් සේවනය කරනවා නම් ඒත් බුදුහාමුදුරු දේශනා කරනවා
ඒ හේතු කොටගෙන සිත් තැති ගැනීම වලට භාවනා කරන්න ගියත් පින්නතුනි ලක් වෙන්න පුළුවන්. දැන් පින්නතුන්ට මතකනේ මේ ගිය හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ට උපස්ථාන කරපු ආනන්දහර උපස්ථාන කරන්න බාර ගන්න කලින් නාගිත හාමුදුරුවෝ, නාග සමාල හාමුදුරුවෝ, සුනක්කත් හාමුදුරුවෝ, උපවාන හාමුදුරුවෝ මේ ආදී වශයෙන් සාගත හාමුදුරුවෝ බොහෝ පිරිසක් බුදුහාන්ට උපස්ථාන කළා. ඒ අතරනේ මේ ගිය හාමුදුරුවොත් උපස්ථාන කළේ. අර පින්නතුන්ට මතකයි භාගතුන් වහන්සේත් එක්ක වැඩම කරපු වෙලාවේ ලස්සන රමණීය අඹ උයනක් දැකලා මට මේක හොඳයි භාවනා කරන්න බුදුහානේ මම මෙතන නතර වෙනවා කිව්වා. බුදුහාඳුර කිව්වා මේ ගියේ නතර වෙන්න එපා. මොකද මට උපස්ථායන කරන්න කෙනෙක් නැහැ. ඉතින් කෙසේ හෝ මේ ගිය හාමුදුරුවෝ කිව්වා ඔබ වහන්සේගෙන් ඔක්කොම කරගෙන තියෙන්නේ. අපිට තව කොච්චර වැඩ තියෙනවද කරගන්න නතර වුණා. නමුත් පින්නතුනි භාවනා කරන්න බැරි වුණා. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක මේ සියල්ලක්ම පින්නතුනි මනසට ගලා ඉන්න පටන් ගත්තා. භාවනා කරන්න බැරි තැන පින්නතුනි ආපහු විහාරයට වැඩම කළා මේ ගිය ස්වාමින් වහන්සේ. ඒ කියන්නේ කැලෑවට ගිය පමණින් පින්නතුනි සිතත් එකඟ කරගන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ නිසා මෙන්න මේ බුදුහාමුදුරු දේශනා කරනවා මෙන්න මේ කියන කරුණ වලින් යම් කෙනෙක් මිදිලා ඒ தത്വයට නැත්තම් පත් වෙන්නට උත්සාහවන්ත වෙනව නම් අන්න ඒ ඇත්තාට සිත් ඇති ගැනීම වලින් තොරව ඒ කියන්නේ ඒ තමන්ගේ දෝෂ හේතුවෙන් ඇතිවෙන දේවල් තියෙනවනේ අන්න ඒවා මගහරවගෙන පින්නතුනි මේ කටයුත්ත කරන්නට පුළුවන්. ඊළඟට 8 වෙනි කාරණාව බුදුහාඳුරු පැහැදිලි කරනවා ජානිසෝනේ යම් කෙනෙකුගේ හිතේ උඩඟුකම. ඒ කියන්නේ සැලෙන ගතිය, ඒ කියන්නේ සිතේ නොසන්සුන්කම අන්න ඒ தത്വයටපත් වෙලා තියෙනම නම් ඒ ඇත්තාටත් වනසෙනතුන් පාවිච්චි කළා සිත් ඇති ගැනීම වලට ලක් වෙන්නට පුළුවන්. ඊළඟට 9 වෙනි කාරණාව තමයි අධික ලෝභය නිසා මේ කුමක්ද කියලා පින්නතුනි යම් කෙනෙක් සැක සංකාතිව කටයුතු කරන කෙටියක නම් විචිකිච්ඡාවෙන් යුක්තව කටයුතු කරනව නම් අනෙබඳු ඇත්තන්ටත් ආරණ්‍ය වනසේනාසන පාවිච්චි කළත් ඇති ගැනීම බිය ඇති වෙන්නට පුළුවන්. ඊළඟට 10 වෙනි කාරණාව දාලා යම් කෙනෙක් ජානිසෝනි තමන් උසස් කරලා ඒ වගේ මනුන්ට පහත් කළ ගරහමින් කටයුතු කරනවා නම් එබඳු කෙනාටත් වනසෙනසුන් සේවනය කරනවා නම් බියක් ඇති ගැනීමක් ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම 11 වෙනි කාරණාව තමයි ඒ කියන්නේ යම් කෙනෙක් ලොමුද හැගැනීමෙන් සහ තැති ගැනීම කියන්නේ බය ඇතුව කටයුතු කරනවා නම් බිය සහිතවම කටයුතු කරනවා නම් එබඳු කෙනාටත් වනසෙනසුන් සේවනය කළා නැත්නම් පාවිච්චි කළා කියලා එහෙම නෑ පින්නතුනි බියක් ඇති වෙන්නට පුළුවන්. 12 වෙනි කාරණාව තමයි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා මේවා පින්නතුනි යම් කෙනෙක් ප්‍රාර්ථනා කරනවා අන්න ඒවා ප්‍රාර්ථනා කරමින් වනසෙනසුන් පාවිච්චි කරනවා නම් ඒත් බිය බුදුහාමුදුරු දේශනා කරනවා ඒ බිය සහිත අරමුණු ඇති වෙන්න පුළුවන්. ඒ වගේම කියනවා 13 වෙනි කාරණාව කායික ඒ වගේම මානසික වීරියක් නැතිව ආරණ්‍ය වනසෙනසුන් සේවනය කරද්ද ඒ වගේම 14 වෙනි කාරණාව තමයි සිහිමුලාව. ඒ කියන්නේ හොඳ නුවණක් නැතිව සිතන්නට පුළුවන් කමක් නැතුව බුද්ධිය අවදි කරගන්නට පුළුවන් කමක් නැතුව වනසෙනසුන් පාවිච්චි කරනවා නම්. ඊට පස්සේ 15 වෙනි කාරණාව තමයි ඒ කියන්නේ නොඑක් අරමුණු වල දුවන සිත ඇතිව. ඒ කියන්නේ එකතැනක තියාගන්නට බෑ. ඒක එකතැනක තියාගන්නට තමයි පින්නතුනි උත්සාහවන්ත වෙන්නේ. නමුත් ඒ කාරණාව කරගන්නට බෑ. නොඑක් අරමුණු ඔස්සේ මේක දුවනකොට පින්නතුනි එබඳු කෙනාටත් ඒක අපහසුයි කියන එක නෙවෙයි. එබඳු කෙනාට වනසෙනසුන් පාවිච්චි කළත් ඒ බිය සහිත අරමුණු පින්නතුනි ඇති වෙන්නට පුළුවන්. ඒකට අන්තිම කාරණාව තමයි 16ක නුවණ නැතිව පින්නතුනි. මෙතන දේශනාවේ කියනවා කොයි වෙලාවෙත් ඒ කියන්නේ කතාවටම ඇබ්බැහි වෙච්ච නැත්නම් අල්ලාප සල්ලාප මේ ආදී දේවල් නිරත වෙන්නට උත්සාහවන්ත වෙන එහෙම පිරිස ඉන්නවනේ පින්නතුනි. එබඳු වැත්තන්ටත් බුදුහාමුදුරු දේශනා කරනවා මේ ආරණ්‍ය වනසෙනසුන් පාවිච්චි කළත් ඒ බියක් තැති ගැනීමක් කියන මේ කාරණා කියන පින්නතුනි ඇති වෙන්නට පුළුවන්. ඊට පස්සේ බුදුහාමුදුරු වදාලා
මේ සියල්ලම තමන්ගේ ඒ වැරදි හේතුවෙන් සිත් ඇති ගැනීම හා බිහිසුණු අරමුණු කැඳවනවා. මම ඒ වැරදි වලින් තොරව ජානිසෝනි බ්‍රාහ්මණය වනසෙනසුන් මම පරිභෝග කළා. ඒ පිළිබඳව මම කටයුතු කළා. මීට පස්සේ පින්නතුනි බුදුරජාණන් වහන්සේ මේ ධාන පිළිබඳවත් පින්නතුනි විස්තර කරනවා. දේශනා කරනවා මේ ජානිසෝනි යම්කිසි වෙලාවක යම්කිසි කෙනෙක් පංච නීවරණ ධර්මයන් යටපත් කරනවා නම් ඒ කියන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ පංච නීවරණ ධර්මයන් යටපත් කළොත් තමයි එන්න පුළුවන් පින්නතුනි කොතෙන්ටද ප්‍රථම ධානයේට ද්විතීය ධානයේට මේ ආදී වශයෙන්. එතකොට කාමච්ඡන්දය කියනකට බුදුහාමුදුරුවෝ මේ උපමාවක් දේශනා කළා. මිනිස්සු පින්නතුනි ණයට සල්ලි ගන්නවා. අරගෙන කර්මාන්ත කරනවා. කර්මාන්ත කරලා වෙලාවට ණය ගෙවා ගන්න බැරි වුණොත් ණයකාරයෝ කඩුල්ල ගාවට ගේට්ටුව ගාවට ඇවිල්ලා හොඳේ වෙනුත් බයිනවා නරකේ වෙනුත් බයිනවා දෙමේ දෙකෙන් බයිනවා. හැබැයි මේ මොකෙන් බැන්නත් අහගෙන ඉන්න සිද්ධ වෙනවා. ඇයි ණය ගෙවලා නැහනේ. ඒ වගේ මේ හිතට මොන කාමාදී අකුසල ධර්මාවත් ඉවසන් ඉන්න සිද්ධ වෙනවා. හැබැයි යම් දවසක පින්නතුනි මේ මිනිස්සයා ණය ගෙවලා අවසන් වෙනවා. අවසන් වුණාට පස්සේ මෙයාට තියෙන මහ පුදුමාකාර සතුටක්. අන්න කෙනෙක් ණයක් ගෙවලා අවසන් වුණාට පස්සේ ලැබෙන සතුට යම්සේද කාමච්ඡන්දයෙන් නිදහස් වෙච්ච කෙනත් ලබන සතුට පින්නතුනි අන්න ඒ වගේ කිව්වා. ඊළඟට ව්‍යාපාදය කියන තරහවනේ. ඒ කියන්නේ උපමා බුදුහාඳුරු දේශනා කළා ලෙඩොන්ට බෙහෙත් පුවන්න පින්නතුනි හරි අමාරුයි. අපි කවුරුත් බෙහෙත් බොන්න කැමති නෑ. නමුත් ලෙඩේට බෙහෙත බොන්න එපාය. ඒ නිසා තව කෙනෙක් කරන්නේ මොකද්ද? එයාගේ අත් දෙක අල්ලගෙන ඒ වගේම ඔළුවත් අල්ලගෙන කොහොම හරි ලෙඩා කේන්ති ගද්දි හරි කමක් නෑ පින්නතුනි බෙහෙත පොවනවා. ඒ බෙහෙත බිව්වට පස්සේ තමයි සනීපුණාට පස්සේ ලෙඩා දන්නවා අපරාධ කේන්ති ගත්තේ පුදුම සනීපයක් නේ තියෙන්නේ කියලා. ව්‍යාපාදේ නිදහස් වෙච්ච කෙනත් මහණෙනි අන්න ලෙඩකට බෙහෙත් බීලා සනීප වෙන කෙනෙක් වගේ කිව්වා. ඊළඟට තීන මිද්ද ඒ කියන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන නිදිමතනේ පින්නතුනි නිදිමත. එතකොට මේ සිතේ ගිලන් බව බුදුහාර උපමාවක් ඇට දේශනා කරනවා මේ මිනිස්සු ලොකු වැරදි කළාම පින්නතුනි දාන්නේ කරවල කාමරවලට. එතකොට එළිය වෙනව පේන්නෙත් නැහැ, රැ වෙනව පේන්නෙත් නැහැ, දවල් වෙනව පේන්නෙත් නැහැ, මුකුත් පේන්නේ නැහැ. හැබැයි යම් දවසක මේ මිනිස්සයා බන්ධනාගාරයෙන් එළියට එනවා. එළියට ආවට පස්සේ තමයි දකින්නේ අපේ මෙච්චර කාලයක් හිටියේ මහා අන්ධකාරයකනේ දැන් යන්තම් ආලෝකයක් දැක්ක කියලා. අන්න තීන මිද්දෙන් නිදහස් වෙච්ච මිනිස්සයත් පින්නතුණි යන්නේ වගේ. ඒ කියන්නේ මෙච්චර ලස්සන දහමක් තියෙද්දී අපරාධේ නිකන් නිකරුණේ කාලය ගත කළේ. පින්නතුණි අපි වීරවන්තව උත්සාහවන්තව කටයුතු කළොත් මේ ධර්මය අවබෝධ කරගන්න එක මේ පහසුයි. ඒක එකපාරට කරන්නට බෑ. ටිකෙන් ටික මනසත් හොඳ අරමුණක පින්නතුනි දියුණු කරමින් වැඩපිළිවෙලක් ඇතුව ධර්මයත් ඉගෙන ගනිමින් කටයුතු කරනකොට ජීවිතේ යම් යම් ප්‍රශ්න ඇති වෙච්ච වෙලාවට ධර්මයේ තුලින්ම පින්නතුනේවට විසඳුම් හොයාගන්න පුළුවන්කම තියෙනවා. එහෙම නොවෙනකොට ඒ ප්‍රශ්නේ තවත් දෙගුණ තෙගුණ තත්ත්වයකටපත් වෙන්නට පුළුවන්. ඊට පස්සේ බුදුහාමුදුරු දේශනා කළා උද්ධච්ච කුක්කුච්ච නොසන්සුන් බවනේ හිතේ. උපමාවට බුදුහාමුදුරු මතක් කරනවා මේ 16කට හාම්පුතාලා හරියට වැඩ කියනවා. එතකොට මේ 16ට පින්නතුනි එක දිගට වැඩ කියනකොට හිතේ කිසිම නිදහසක් නැහැ. හැබැයි යම් දවසක මේ 16 දාසිභාවයෙන් නිදහස් වෙනවා. නිදහස් වුණාම ඒ 16ට තියෙන පින්නතුනි මහ පුදුමාකාර සතුටක්. තමන්ගේ හිතේ හැටියට තමන්ගේ පාඩුවේ වැඩ ටික කරගන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි බුදුරජාන් වහන්සේ දේශනා කළා 16ක් දාසිභාවයෙන් නිදහස් වෙන්නේ යම්සේද උද්ධච්ච කුක්කුච්චේ නිදහස් වෙච්ච කෙනත් ලබන සතුටේ වගේ කිව්වා. ඊළඟට පින්නතුනි විචිකිච්ඡා ඊළඟට සැකේනේ. ඒ කියන්නේ උපමාවට දේශනා කළා යම්කිසි මිනිස්සෙක් කැලෑවක අතරමං වෙනවා. අතරමං වෙච්ච මිනිස්සයා මොන මගින් යම්දෝ
මොනමගින් යම් දෝකයේ කල්පනා කරනකොට මේ මිනිස්සයා කල්පනා කරනවා මේක තමයි නිවැරදි නොවැරදින එකම මාර්ගය කියලා දැනගෙන කිසිම සැකයක් නැතුව පින්නතුනි මෙතනින් පිට වෙනවා. අන්න ඒ වගේ තමයි විචිකිච්ඡාවෙන් තොර මිනිස්සයත් පින්නතුනි. මෙන්න එතකොට මෙන්න මේ කියන පංච නීවරණ ධර්ම යටපත් කළොත් ඊට පස්සේ එන්න පුළුවන් කොතෙන්ද පින්නතුනි? ඊට පස්සේ එන්න පුළුවන් ප්‍රථමත් ධානයේට, ද්විතීය ධානයේ, තෘතීය ධානයට මේ ආදී වශයෙන්. එතකොට ධානයකින් පුළුවන් හිතක් ඉක්මනට නිශ්චල භාවයට පත් කරන්න. එතකොට ඒ හිත නිශ්චල භාවයට පත් වුණාට පස්සේ ධානයකින් හිත නිශ්චල භාවයට පත් වුණාට පස්සේ ඊළඟට එන්න පුළුවන් කොතෙන්ද? ඥාන මට්ටම් වලට. පුබ්බේ නිවාසානුස්සති ඥානය. බුදුහාඳුරු දේශනා කරනවා අපි දන්නවනේ පෙරවිසෝ කඳ පිළව දන්නා නුවණ. ඒ කියන්නේ උපමාවක් ඇටියට මතක් කරන බුදුහාමුදුරුවෝ මේ ගමේ මිනිස්සෙක් එහා ගමට ගිහිල්ලා එහා ගමේ තොරතුරු හොයාගෙන මේ ගමට ඇවිල්ලා කියන්නාසේ අන්න මෙලොවින් පරලොවට ගිය කෙනාගේ තොරතුරු පින්නතුනි කියන්න පුළුවන්කම තියෙනවා. පෙරවිසෝ කඳ පිළිවෙල දන්නා නුවණ. තවත් ධානයෙන් හිත නිශ්චල භාවයට පත් වුණාට පස්සේ ඊට පස්සේ එන්න පුළුවන් කොතෙන්ටද? පින්නතුනි චතුූපපාත ඥාණයට. ඒ කියන්නේ මැරෙන උපදින සත්වයන්ගේ ගතිය පිළිබඳව පින්නතුනි මනාව දැකලා කියන්න පුළුවන්. ඒක හරියට හතරමං හන්දියක් මැද පින්නතුනි දැවැන්ත ගොඩනැගිල්ලක් තියෙනවා. මෙහි ඉන්න මිනිස්සෙකුට නගරයට ඇතුළු වෙන නගරයෙන් පිට වෙන සෑම කෙනෙක්ම මනාව දකින්න ලැබෙන්නේ යම්සේද ආන ඒ වගේ මැරෙන උපදින සත්වයන් ගතිය පිළිබඳව මනාව දැකලා කියන්න පුළුවන්. තවත් ධානයකින් නිශ්චල භාවයට පත් වෙනකොට ඊට පස්සේ එන්න පුළුවන් කොතෙන්ටද? පින්නතුනි ආසවක්ඛේ ඥානය. අන්න ආසව කියලා කියන්නේ කෙලෙස්. ෂේ කියලා කියන්නේ නැති වෙනවා. කෙලෙස් නැති කිරීමේ නුවණ. මෙන්න මෙතෙන්ට ආවට පස්සේ මෙයා දැනගන්නවා මොකද්ද? මේ තමයි කෙලෙස්. මේ තමයි කෙලෙස් ඇතිවීම. මේ තමයි කෙලෙස් නැති කිරීම. මේ තමයි කෙලෙස් වලින් මිදීමේ මාර්ගය. අන්න මේ ටික අවබෝධ කරගත්තට පස්සේ මේ ඇත්තා දන්නවා එහෙනම් මේක තමයි දුක. මේක තමයි දුකට හේතුව. මේ තමයි දුක නැති කිරීම. මේ තමයි දුකින් මිදීමේ මාර්ගය. මෙන්න මේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්නවා. මෙතෙන්ට ආව කියලා කියන්නේ ඒ තනත්තා පින්නතුනි මේ සසුන තුල අතිශයින්ම ස්ථාවර පුජ්‍යලයක් භවට පින්නතුනිපත් වෙනවා. ආයි කාටවත් කිසිම දවසක කිසි කෙනෙකුට පින්නතුනි වෙනස් කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. බලන්නකො එතකොට තේරුම් ගන්න ඕනේ මේ මොනවා කරන්නත් එතකොට පංච නීවරණ ධර්මයන් යටපත් කළොත් තමයි පින්නතුනි එන්න පුළුවන් ධානා මට්ටම් වලට. ධානයකින් හිත නිශ්චල භාවයට පත් කරගත්තට පස්සේ එන්න පුළුවන් ඥාන මට්ටම් වලට. ඒ නිසා මේ බුදුහාමුදුරෝ දේශනා කරනවා යම් කෙනෙක් සුසාන භූමියකට භාවනා කරන්න ගියත් දෙන්නෙක් එක්ක නෙවෙයි තනියමයි යන්න කිව්වේ. ඒ වගේම කුටියේ දොර වහපතන ඉඳලා සුසාන භූමියට යනකම් තියෙන මගසලකුණුත් හොඳට මතක තියාගෙන යන්න ඕනේ. මොකද හේතුව දැන් උදේ යන්නේ සුසාන භූමියට භාවනා කරන්න. ඒ ගිහිල්ලා ඉඳගන්න පින්නතුනි මලමිනියක් ළඟ. ඒ මලමිනියක් ළඟ ඉඳගන්නකොට ඈතින් වාඩි වෙන්නත් හොඳ නැහැ, ළඟින් වාඩි වෙන්නත් හොඳ නැහැ. මලමිනියේ හුළඟ හමන පැත්තට වාඩි වෙන්නත් හොඳ නැහැ, ගඳ ගහනවා. එතකොට දුගඳ හමනකොට පින්නතුනි ඒක බාධාවක් බවට පත් වෙනවා. ඒ නිසා ඒ පේන තෙක් මානෙක වාඩි වෙලා ඒ සිරුර දිහා බලාගෙන භාවනා කරනවා. දැන් උදේ ඉඳලා භාවනා කරලා ඒ භික්ෂුව හවස තමයි පින්නතුනි ආපහු විහාරයට වඩින්නේ. ඒ විහාරයට වඩිනකොට අර උදේ දැකපු මගසලකුණුත් මතක තියාගෙන යන්න කිව්වනේ. සුසාන භූමියට යනවනම් මග දෙපස තියෙන මගසලකුණුත් මතක තියාගෙන යන්න ඕනේ. දැන් එතකොට ඒ මලමිනියක් දිහා බලාගෙන භාවනා කළ භික්ෂුව ආපහු විහාරයට වඩිනකොට අර උදේ දැකපු දේවල් දකිනවා. ඒ කියන්නේ උදේ පාරයින කණුවක් දැක්කනම් කල්පනා වෙනවා උදේ එනකොටත් මේ කණුව මෙතන තිබුණා. දැන් මේ තියෙන්නේ ඒ කණුව තමයි. ඒ නිසා මූ හොල්මනක් නෙවෙයි. ඒ වගේම උදේ යනකොටත් මේ ගහේ අත්ත දෙකට කැඩිලා වැටෙන්න ඔන්න මෙන්න එල්ලි පැද්දි තිබුණා. ඒ දේ තමයි දැනුත් මේ දකින්නේ.
අනතකොට ඒ වගේ දේවල් වලට පින්නතුනේ භික්ෂුව බය වෙන්නේ. ඒකනේ බුදුහාමුදුරුවෝ කිව්වේ සිත ආරක්ෂා කරගන්න වැඩපිළිවෙලේදී ඒ මග දෙපස තියෙන මගසලකුණුත් මතක තියා නැත්තම් පින්නතුනේ අපරාධනේ. ඒ කියන්නේ උදේ ඉඳලා මලමිනියක් දිහා බලාගෙන භාවනා කරලා විහාරයට ආපහු වඩිනකොට මේ කොහෙවැන්න ති ගලකට හරි කණුවකට හරි කොටයකට හරි බය වෙලා මේ හිත බිඳගත්තොත් අපරාධනේ පින්නතුනේ. අපරාධේ. එතකොට බලන්නකෝ ඊට පස්සේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ජානිසෝනි රාත්‍රී කාලවල බිහිසුණු වනසෙන් නුරුසුණු වල ගෙවනකොට අනිත් එක සිව්පා සතෙක්ගේ පැමිණීම. ඊළඟට වේලිච්ච ලීයක් එහෙම නැත්නම් දණ්ඩක් සමහරලාට කඩාගෙන වැටෙනවා. ඒ වගේම සුළඟින් බිමට කොළයක් වැටෙනවා පින්නතුනේ හෙල වෙලා. එතකොට මේ වගේ දේවල් සිද්ධ වෙනකොට බුදුහාමුදුරුවෝ දේශනා කරන එහිදී මේ බියකරු යයි සැලකෙන ඒ අරමුණු භාගතුන් වහන්සේ මතක් කරන මම මේ විදිහට තමයි දුරු කරගත්තේ. කොහොමද? ජානිසෝනි සක්මන් කරනකොට ඒ අරමුණ ආවනම් මම නොසිට නොඉඳ නොනිදා සක්මන් කරමින් ඒ අරමුණ බුදුහාමුදුරුවෝ දුරු කළා කිව්වා. සක්මන් කරමින් ඒ අරමුණ දුරු කරගත්තා. මොකද මේ බිහිසුණු අරමුණ භාගතුන් වහන්සේ නැති කරගත්තා. ඊළඟට කියනවා ජානිසෝනි සිටියා වූ මා වෙතට එම අරමුණ පැමිණියේ නම් සක්මන් නොකර ඒ වාගේම නොඉඳ නොනිදා සිට අන්න නිදාගන්න නැතුව ඒ පැමුණුණු බිහිසුණු අරමුණ මම දුරු කළා කිව්වා. ඒ බියකරු අරමුණු බියකරු යයි සැලකෙන ඒ අරමුණ මම දුරු කළා කිව්වා. එතකොට පින්නතුනේ එහෙම කැලෑවිනකොට කොළයක් වැටුණත් බිය ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ ගහක ලීයක් නැත්නම් වේලිච්ච ලීයක් කඩා වැටුණත් ඒත් පින්නතුනේ බිය ඇති වෙන්න පුළුවන්. ඉතින් බුදුහාඳුරු මේ කියන්නේ එබඳු අරමුණු එබඳු බියකරු දේ මම දුරුකලේ ඥානිසෝනි මෙන්න මෙහෙමයි කියලා. තුන්වෙනි කාරණාව කියනවා සිටියා වූ මා වෙතට ඒ අරමුණ පැමිණියේ නම් නොනිදා නොසිට සක්මන් නොකර ඉඳගෙනම ඒ අරමුණ දුරු කළා කිව්වා. ඉඳගෙන මේ වරණ දුරු කළා කිව්වා. බලන්න කොච්චර ලස්සනද කියලා. ඊට පස්සේ කියනවා ජානිසෝනි සයනය කරමින් ඉන්නකොට මගේ ළඟට ඒ අරමුණ පැමිණියා නම් නොහිඳ ඒ වාගේම නොසිට සක්මන් නොකර නිදාගෙනම අන්න එක වෙලාවකදී නිදාගන්න නැතුව ඒ බිහිසුළු අරමුණු පින්නතුනි දුරු කළා. දැන් මෙතන බුදුහාමුදුරුවෝ දේශනා කරනවා නිදාගෙනම මං ඒ අරමුණ දුරු කළා කිව්වා. ජානිසෝනි යම් කිසි ශ්‍රමණේක හෝ බ්‍රාහ්මණේක හෝ දිවා කාලයේ රාත්‍රී කාලයේ හැටියටත් ඒ වගේම රාත්‍රී කාලයේ දිවා කාලයේ හැටියටත් හඳුනා ගන්නව නම් ඒක උන්ට ඇත්තටම ජානිසෝනි මුලාවක් බවට පත් වෙනවා. මම එහෙම නෙවෙයි. මං ඒක નિયમિત විදියටම මං ඒක හොඳින් හඳුනාගත්තා. ඒ නිසා මුලා නොවූ යම් කිසි ශ්‍රමණේක හෝ බ්‍රාහ්මණේක හෝ දෙවි මිනිසුන් සහිත ලෝකයාට සැප පිණිස යම් කිසි කෙනෙක් උපන්නා කියලා කියනම නම් ජානිසෝනි ඒ වෙන කාටවත් නෙවෙයි කියන්නේ තථාගතෝ සම්මා සම්බුදුරජාන් වහන්සේටයි කිව්වා. මම ජානිසෝනි පටන්ගත්තු වීරිය මං කවදාවත් අතහැරියේ නෑ කිව්වා. ඒ පටන්ගත්තු වීරියෙන් තමයි මම ප්‍රථම ද්විතීය තෘතීය චතුර්ථ කියන මේ ධ්‍යාන මට්ටම් වලට මම ආවේ. ඒදි භාගතුන් වහන්සේ මතක් කරනවා ජානිසෝනි මම රාත්‍රී ප්‍රථම යාමේදී පුබ්බේ නිවාසානුස්සති ඥානෙ මම ලබා ගත්තා. ඒ වගේම ජානිසෝනි මම රාත්‍රී මධ්‍යම රාත්‍රියේ මම චතුූපාත ඥානය මම ලබා ගත්තා. රාත්‍රී පස්චිම යාමේ මේ කාම භව අවිද්‍යා කියන මේ ආශ්‍රවයන්ගෙන් සිත මිදීමෙන් ලැබෙන ආශ්‍රවක්ෂය කර ඥානය මම ලබා ගත්තා කිව්වා. මේ විදියට දේශනා කළාට පස්සේ පින්නතුනි බුදුරජාන් වහන්සේ රාග දේශ මොහයන් ක්ෂය කර තිබියදී බුදුහාමුදුරුවෝ රාගයත් ද්වේෂයත් මෝහයත් මේ සියල්ල නැති කළ තිබියදී තවදුරටත් එහෙනම් ඇයි පින්නතුනි බුදුහාමුදුරුවෝ ආරණ්‍යවල සේනාසනවල ගත කරන්නේ කුමක් නිසාද කියලා සැක පහල කරන්න පුළුවන්. මේ සැකය පින්නතුනි මෙහෙම කියනකොට ජානිසෝනිගේ සැකේ දුරු වුණා. ඒ කියන්නේ මේ ආත්මේ සැප විහරණය සඳහාත් බුදුහාමුදුරුවෝ මේ දේශනාවේ කියනවා
පශ්චිම ජනතාවට අනුකම්පා පිණිස තමන් වහන්සේ එසේ වාසය කරන බව ජානිසෝනි බ්‍රාහ්මණයාට පින්නතුනි පැහැදිලි කර දුන්නා. එතකොට රාගයක්, ද්වේෂයක්, මෝහයක් නැති කළා නම් ආයි මොකටද පින්නතුනි ආරණ්‍ය? ආයි මොකටද පින්නතුනි වනසෙනසුන කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. නෑ. භාගතුන් වහන්සේ තවත් මේ සසුනේ ඉදිරියට ජීවත් වෙන සසුන් මඟ අනුගමනය කරන භික්ෂූන් ඉන්නවා, ශ්‍රාවකයෝ ඉන්නවා. අන්න ඒ ඇත්තන්ට පින්නතුනි ආදර්ශයක්. එහෙම නැත්නම් ඒ ඇත්තන්ට අනුකම්පා පිණිස පශ්චිම ජනතාවට මේ දේශනාව කියන්නේ අනුකම්පා පිණිසමයි. ඇත්තටම භාගතුන් වහන්සේ පින්නතුනි ඒ ආරණ්‍ය වනසෙනසුන පාවිච්චි කරන්නේ. නැත්තම් කෙනෙකුට දෙන්න පුළුවන් ධර්මයත් අවබෝධ කරගත්තා නම් ආයි මොකටද ඒ වගේ දේවල් කියලා. පින්වත්නි, භාගතුන් වහන්සේ වදාලා වනං චින්දත මාරුක්ඛං, වනයේට යන්න වනං චින්දත, ඒ කියන්නේ වනයේ සිඳින්න, මාරුක්ඛං හැබැයි ගස් කපන්න එපා. ඒකේ මොකද්ද කිව්වේ? වනං චින්දත, කැලෑවට ගියාට කමක් නැහැ, වනයේ සිඳින්න කිව්වේ කෙලෙස් වනයේ සිඳින්න කිව්වා. හැබැයි මාරුක්ඛං ගස් කපන්න එපා. ඒ නිසා වනය බොහොම හොඳයි පින්නතුනි. මොකක් සිඳින්නද? කෙලෙස් වනයේ සිඳින්න. බුදුහාමුදුරුවෝ පින්නතුනි සූත්‍රයක් දේශනා කරන මජ්ක්‍ධිම නිකායේ වනපත්ත සූත්‍රය කියලා. ඒදී භාගතුන් වහන්සේ වදාලා, මහණෙනි, යම් කෙනෙක් මේ ශාසනයේ එක්තරා වනසෙනසුනක් ඇසුරු කරලා වාසය කරනවා නම් ඒදී යම්කිසි කෙනෙකුට පෙර ඇති නෝ සිහිය ඇති වෙන්නේ නැහැ. ඒවා ඒ කියන්නේ කෙටියෙන්ම කියනම් පින්නතුනි හිත එකඟ වෙන්නේ නැහැ. එතකොට ඉස්සෙල්ලා නැති කරගන්න පුළුවන් තිබුණු කෙලෙස් ඒව නැති වෙන්නෙත් නැහැ. ඒ වගේම ඉස්සෙල්ලා නොපෙමිණි නිවනට පැමිණෙන්නෙත් නැහැ. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස කියන මේවා දුකසේ උපදවා ගත යුතු වෙනවා. ඒ නිසා එබඳු සේනාසනයෙන් බුදුහාමුදුරු දේශනා කළා වහාම පිටත්ව යා යුතුයි. ඒ සේනා දැන් ඉස්සෙල්ලා හිත එකග වුණා. නමුත් එතෙන්ට ගියාට පස්සේ හිත එකග වෙන්නේ නැහැ. නමුත් එබඳු සේනාසනයෙන් වහාම පිටත් විය යුතුයි. දෙවෙනි කාරණාව කියනවා යම් සෙනසුනක් ඇසුරු කිරීමෙන් සිහිය පිහිටුවා ගන්නට පුළුවන් කමක් නැත්නම්, ඒ කියන්නේ හිත එකඟ වෙන්නේ නැත්නම්, ඒ වගේම කෙලෙස් නැති වෙන්නෙත් නැත්නම්, නිවන අවබෝධ වෙන්නෙත් නැත්නම්, සිව්පසේ පමණක් පහසුවෙන් ලැබුණත් තමන් පැවිදි උනේ සිව්පසේ සඳහා නොවේ කියලා නුවණින් කල්පනා කරලා එම සෙනසුනද අත්හල යුතුයි. තුන්වෙනි එක තමයි යම්කිසි සේනාසනයක් යම්කිසි සේනාසනයකදී පින්නතුනි සිහිය හොඳට පිහිටුවා ගන්න පුළුවන් නම්, ඒ කියන්නේ හිත සමාධිගත වෙනවා නම්, ඒ වගේම තමන්ගේ කෙලෙසුත් පින්නතුනි හොඳට දුරු වෙනවා නම්, නිවනත් අවබෝධ වෙනවා නම්, එතන සිව්පසය දුකසේ ලැබුණත් තමන්ගේ සිව්පසේ උදෙසා පැවිදි නොවේ සලකා කල්පනා කොට ඒ සේනාසනය පාවිච්චි කළ යුතුයි. අන්න හිත එකඟ වෙනවා නම් සිව්පසය නොලැබෙනවා කියන එක නෙවෙයි, සිව්පසය තමන් බලාපොරොත්තු වෙන විදියට ලැබුණේ නැහැ කියලා එහෙමයි කියලා එතනින් යන්න එපා. ඒ සෙනසුන පාවිච්චි කරන්න කිව්වා. හතුනේ කාරණාව කියනවා යම් සේනාසනයකදී පින්නතුනි සිහිය හොඳට තියෙනවා නම්, ඒ කියන්නේ සිත එකඟ වෙනවා නම්, ඒ වාගේම කෙලෙස් දුරු වෙනවා නම්, අරිහත්ත්වය ලැබෙනවා නම්, සිව්පසේ පහසුවෙන් ලැබෙනවා නම් ඒ සෙනසුන දිවි හිමියෙන් අත් නොහල යුතුයි කිව්වා. අන්න ජීවිත පරිත්‍යාගයෙන් හරි ජීවිතේ අර දෙවනුවට තියලා හරි කමක් නැහැ, ඒ සෙනසුන අත්හරින්න එපා කිව්වා. බලන්න කොච්චර ලස්සනද කියලා. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා එක්තරා ගමක්, නියම් ගමක්, නුවරක්, ජනපදයක් ඇසුරු කරනකොට, වාසය කරනකොට භාගතුන් වහන්සේ වදාලා මේ සිව් අවුරින් සලකා බලා සුදුසුනම් වාසය කළ යුතුයි, ඒ වගේම නුසුදුසුනම් ඒ තනින් පින්නතුනි ඉවත්ව යා යුතුයි කියලා. ඒ වගේම බුදුහාමුදුරුවෝ සූත්‍රයක් දේශනා කරන පින්නතුනි අංගුත්තර නිකායේ නිකට්ඨ පුද්ගල සූත්‍රය කියලා. ඒදී භාගතුන් වහන්සේ වදාලා වනේහි වාසය කළත් කුසල ධර්මයේ තුල පින්නතුනි සමහරුන්ගේ හිත පිහිටන්නේ නැහැ. ඒ කියන්නේ වනේ, ඒ කියන්නේ කැලෑවේ ඉන්නේ. නමුත් ඒ ඇත්තගේ සිත පින්නතුනි කුසල ධර්ම වල පිහිටන්නේ නැහැ. දෙවෙනි කාරණාව තමයි ගමේ වාසය කරන්නේ. නමුත් කුසල ධර්ම තුල පින්නතුනි ඒ ඇත්තගේ හිත මනාව පිහිටනවා. තුන්වෙනි කාරණාව තමයි ගමේ වාසය කරන්නේ. නමුත්
කුසල ධර්මවල ඒ ඇත්තාගේ හිත පින්නතුනි පිහිටන්නේ නැහැ. හතුනේ කාරණාව තමයි ගමින් ඉවත් වෙලා යම් කෙනෙක් වනේ වාසය කළත් කුසල ධර්මවල පින්නතුනි හිත පිහිටවනවා. හරිම ලස්සනයි. එතකොට මෙතන මේ නිකණ්ඨ පුජ්‍යල සූත්‍රයේදී පින්වත්නි භාගතුන් වහන්සේ දේශනා කරන්නේ දැන් යම් කෙනෙක්, ඒ කියන්නේ යම් භික්ෂුන් වහන්සේ නමක් දැන් පින්නතුන්ට මතකනේ අපි මුලින් මතක් කළා දැන් වාසය කරන්න පින්නතුනි වනේ වාසය කළත් කුසල ධර්මයන් හිත පිහිටන්නේ නැහැ. දැන් මේ ගියහාමුදුරුවෝ වනේ තමයි වාසය කළේ. නමුත් වනේ වාසය කළාට උන්වහන්සේට කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක කියන මේ සියල්ලක්ක පින්නතුනි මනසට ගලාගෙන ආවනේ. අන්න හිත එකඟ වුණේ නැහැ. ඊළඟට ගමේ වාසය කළත් කුසල ධර්ම වල පින්නතුනි හිත පිහිටන්නේ නැහැ. ඔය ලස්සන කතාවක් තියෙනවා පින්නතුනි මේ තූපාරාමේ ස්වාමින් වහන්සේ නමක් වැඩ හිටියා. ආරණ්‍යක ස්වාමින් වහන්සේ නමක් වැඩ හිටියා. මේ දෙනම වහන්සේ පින්නතුනි හරිම කල්යාණ මිත්‍රයි. දැන් දෙන්න දෙපැත්තන ඉන්නේ. තූපාරාම එක නමක් ඉන්නවා. ආරණ්‍ය කියන්නේ වනසේනාසනවල එක සේනාසන එක නමක් ඉන්නවා. දැන් එතකොට තූපාරාමයේ කියන්නේ යමක් ලැබෙන තැනක්. ආරණ්‍ය කියන්නේ එහෙම නෑ. මේ ආරණ්‍ය හාමුදුරු කල්පනා කළා දවසක් මම යන්න ඕනේ මගේ කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ බලන්න තූපාරාමයට. තූපාරාමයට එනකොට පින්නතුනි හවස් වුණා. ගිලම්පස ටිකක්වත් හරියට ලැබුණේ නැහැ. ඊට පස්සේ දෙදෙනා වහන්සේත් එක්ක උදේට පිණ්ඩපාතේ වැඩියා. පින්නතුනි පිණ්ඩපාතේ වැඩියත් ඒ හැටියට යමක් ලැබුණේ නැහැ. දැන් ආරණ්‍ය හාමුදුරු කල්පනා කරනවා දෙයනේ මේ ස්වාමින් වහන්සේ මේ හැමදාම ජීවිතය ගෙවන්නේ මේ විදියට වෙන්නේ නැතේ. මේ ජීවිතේ දැකලා ආරණ්‍ය හාමුදුරුවෝ කියනවා තූපාරාමේ හාමුදුරුවන්ට ස්වාමීනේ යම් මගේ ආරණ්‍යයට යමු කිව්වා. කියපු ගමන් යන්න සූදානම් වුණා. සූදානම් වෙච්ච ගමන් මේ ආරණ්‍යේ, ඒ කියන්නේ ආරණ්‍ය ඉඳලා තූපාරාමයට වැඩි හාමුදුරුවෝ කියනවා පොඩ්ඩක් ඉන්න ස්වාමිනී මගේ බඩු ටික. ඉතින් මේ තූපාරාමේ හාමුදුරුවෝ කියනවා ස්වාමිනී මම මේ අවුරුදු 30කටත් වැඩි කාලයක් මේ තූපාරාමේ වාසය කරලා ඒත් මට ගෙනියන්න දෙයක් නැහැ. ඔබ වහන්සේ මේ දවස් 2-3කට ඇවිල්ලා කොච්චර බඩු ගොඩක් තියෙනවද ඔබ වහන්සේට අරගෙන යන්න. ආන්න එතකොට තූපාරාමේ නෙවෙයි ආරණ්‍ය ස්වාමීන් වහන්සේ කියනවා ඇත්තටම ස්වාමීනි ඔබ වහන්සේට ගමත් ඇත්තටම ආරණ්‍යයක් බවට පත් වෙලයි කිව්වා. ඔබ වහන්සේට ගමත් ආරණ්‍යයක් බවට පත් වෙලයි කිව්වා. ඒ නිසා පින්නතුනි කැලෑවට ගියත් හිත එකඟ වෙන්නේ නැත්නම් ඒක කැලෑවේ වරදක් නෙවෙයි. ඒක තමන්ගේ වරද. ඒ නිසා ඒ සියල්ල, ඒ කියන්නේ බුදුහාමුදුරු දේශනා කරනවා මේ භය බේරව කියන සූත්‍රයේදී මේ බියකරු අරමුණු ඇති වෙන්න පුළුවන් මේ ආදී වශයෙන්. ඒ නිසා ඒවා දුරු කර, ඒ කියන්නේ පින්නතුනි අපරිසුදු කාය කර්ම තියෙනනම් අපරිසුදු වචී කර්ම, මනෝ කර්ම, ඒ කියන්නේ තමන් සත්ව ඝාතන ආදී කළ එතකොට ඒව තමයි පින්නතුනි තමන්ට මතු වෙන්නේ. එතකොට පුළු දෙයක්, ඒ කියන්නේ ගහක කොලයක් වැටුණත් අත්තක් කඩුණත් පින්නතුනි ඉක්මනට බය ඇති වෙන්න පුළුවන්. අන්න එබඳු දේ දුරු කරලා එබඳු දේ වලින් අයින් කළයි පින්නතුනි අහක් වෙලයි එතෙන්ට යන්න ඕනේ. එතකොටයි සිතක් ඉක්මනටම සමාධිගත කරගන්න, නැත්නම් පංච නීවරණ ධර්ම යටපත් කරන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා අපි අද මේ ඉගෙන ගත්තේ පින්නතුනි මජ්ක්‍ධිම නිකායේ පළවෙනි කොටසේ මූල පණ්ණාසකයේ සඳහන් වන භය භේරව සූත්‍ර දේශනාව. මේ දේශනාව ශ්‍රවණී කිරීමෙන් පහල කරගත්තා වූ සියලුම කුසල් බෙලෙන් පින්වත් හැමදෙනාටම උතුම් වූ අමා මහ නිර්වාණ භෝධයම සාක්ෂාත් වේවායි සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරන්න. පින්වත්නි අද අපේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාරගෙන කටයුතු කළේ හෝමාගම ගලවිලවත්ත මුණසිංහ මාවත අංක 24-2 නිවසේ පදිංචි සුමනා රාජපක්ෂ මහත්මිය. බොහෝම ශ්‍රද්ධාවෙන් මේ මෞතුමිය මේ පින්කම සිද්ධ කළේ දෙසැම්බර් 14 වන දිනට උපන් දිනයේ දෙන සුමනා රාජපක්ෂ මෑණියන්ටත් ඒ වගේම සාරා රන්පති මිනිබිරියටත් දෙසැම්බර් 8 වෙනි දිනට උපන් දිනයේ දෙන කේශානී මදුවන්ත දියණියටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සඳහා මේ උතුම් ධර්ම දානමය කුසලයේ හේතු වාසනා වේවා. අසනීපයක් එඩක් දුකක් කරදරයක් නැතුව අපේ රාජපක්ෂ මෑණියන් ඇතුළු ඒ දරුවන්ට නිදුක්ව නිරෝගීව ජීවත්වන්ට අවශ්‍ය කරන කායික ශක්තිය, මානසික සුවපත් භාවයේ උතුම් තුනුරුවන් සරණින් සැලසේවා. තව තවත් හොඳට දාන සීල භාවනාදී පින්කම් කරගන්න
දිගාසිරි සම්පත්තියත් ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වාගේ මීට වසර 8කට පෙර පරලෝක සපත්වන්ට යෙදුණු ආර්.පී. සිරිසේන ස්වාමි පුරුෂය ඇතුළු පවුලේ මියගිය සීකටයුතු සියලු ඥාතීන්ටත් ඒ වාගේම පබ්ලිස් රාජපක්ෂ පියාණන් ඇසලින් නෝනා මෑණියන් සමරසිංහ රාජපක්ෂ සහෝදරයා ඩික්ෂන් පනාගොඩ ගුණදාස රාජපක්ෂ පියාණන් දෙපළටත් ඉක්මන් භවයකදී නිර්වාණාභෝධයේ පිණිසම මේ උතුම් පුණ්‍ය කුසල් හේතු වාසනා වේවා නිවනින්ම නිවීසන සෙත්වායි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. පින් අනුමෝදන් කරමු. ඒ වගේම අසිත ප්‍රසන්න, අමිල ප්‍රසන්න, අමිල සුසන්ත ඒ පුතුන් දෙපළටත් ඒ වගේම සඳමිනි රාජපක්ෂ දියණියටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලැබේවා. චිරජීවනයේ සැලසේවා. දිගාසිරි සම්පත්තියත් ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම සුජීවත් සිටින අනුලා රාජපක්ෂ, ලීලාවතී රාජපක්ෂ සහ කුසුම් පනාගොඩ මහත්මිය ඇතුළු සියලුම ඥාතීත මිත්‍රාදීන්ටත් අද මේ ප්‍රඥා නාලිකාව ඔස්සේ ධර්මයේ ශ්‍රවණය කළ ලක්වැසි ලෝවැසි සෑම සියලු දෙනාටමත් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ ආબોධයෙන් සුඛසහගත ප්‍රතිපදාවෙන් දුක් කෙලවර කොට නිර්වාණාභෝධයම සාක්ෂාත් වේවායි සාදු 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 කියලා නිවන් ප්‍රාර්ථනා කරන්න. ඒ ප්‍රාර්ථනාවත් ඇතිව අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. රාගක්ඛයෝ නිබ්බානං